දුරු කර දමා සිත පාමුල මොහඳුර සිහි කර සිතා විය හැකි නැන ගුණ වේදුර කාවි කර දහම් සීලු දල්වා හද මෙදුර එලි කර නිවමි සංසාරික භාව ආඳුර බුදු හිමි වටින්නේ බුදු බව ලැබපු නිසා සදහම් වටින්නේ බුදු හිමි දේසුව නිසා මහා සංඝ වටින්නේ දේසුබන් රකින්න නිසා මව්පියෝ වටින්නේ හරියට හදපු නිසා මිනිසෙකු ලෙසින් ඔබ ඉපදුන රට දැයට කළ ගුණ නොසලකන සිංහල ලේකුමට වැටහිය යුතු කරුණු වැටහෙන විට දැනට වටවෙව් සිහලුනේ දැන් පන්සල් ආවට ගහකොළ තුරුලාතාඇල දුල සපිරිවැරු සිරි මහබෝසෙවන දළදා රුවන දැරු තෙවරක් බුදුන් වැඩි සිරිපා පහස පිරෝ සුරා කිමි සිහල රට මම දිවි තිබෙන තුරු සන්තුව කුලය මානය ගැන සිතනවාද ඒවා තිබුණාම මොනවා ලැබෙනවාද කුල මල රැකපු මීමුත්තලා සිටිනවාද මැරෙනා
වගදැනත් භාව දුක් විඳිනවාද හදවත පුරා මතකය අමතක නොවන ලිය නෑගමේ සෙනෙහස පෙර සිට දිවෙන කලකට පසුව හමුවී ඉපැදෙන මියෙන දුක පහදවන්නයි ඕනෑ කම තියෙන භාව දුක හැඳින දැන පින්කම් කරනු නුවණයි පිනයි මිස ආවැසිද කවර කෙසේ සාවනයි සිතයි එක් තැන් කළ විට දිනිසි සුවදෙන දහම් කවිමිනි පොද වැස්සවාසේ සිසිලස දීදී සෙලවෙන බෝ අතු කිනිති සැනසුම කියාදී නිවනට මග කියති දම් දෙසුමට කාලින් බැලුවෙමි පෙර නිමිති ඉසි පතනය වගේ සමිඳුනි පින් කැමැති කරුණා බරහද මෙත් දිය දහරින් තේ මහසිසිල් කර කුළුණු ගුණී මුනි පාවන්දිමින් ලෝක සිවංකර දෙසෝදහම් පද ආසනු මැනේ දෙසෝදහම් පද ආසනු මැනේ හැරදා මනසින් මිත්‍යාගනදුර සම්මා සතියෙන් සසර පිනේ තේජස පාමින් දැත නලලේ බැඳ සාදුනදක් දෙමු පින්වතුනි සාදුනදක් දෙමු පින්වතුනි අපි සිංහල ජාතියේද ජවය සපං අභිමානේ වයසට ගිය අයවාගේ තුල්පට වෙවුලෙන ගානේ
ඔබයි මමයි විතර මදි දෙවියොත් වැඩ මන්නෝනේ තාවතින්සයට ඇහෙන්න සාදු හඬක් දෙන්නෝනේ ඉක්තෙන් මනසින් වසාති දොර ගුළු බාහිර සිතුවිලි පසෙක තියා ගැඹුරින් හුස්මක් අරගෙන හිඳ ගාමු සැහැල්ලුවෙන් හිස කෙලින් තියා පන්සිල් ගන්නට පළමුව අවසර ගනු මැන දේතම නලලෙතියා කියන්න පින්වත තෙවරක් හයියෙන් නමෝ තස්ස භගවතු කියා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංසාර දුකින් ආත්මිදෙන්න පෑ කරුණා මුදු ගුණේ පින්සාර නිවන් ඵල ලබන්න විදාල බුදු බණේ संतापनीमा लोक सातुन सुवपात कल मित गुणी संतोष सितिन स्वामीने किया दिन बुदु संतापय निवासासरे दुख पैदू मेत करुणा दिएं पाउमाल काड से मारु परदवा सावनाक गान रसन विदु सारनाय मागे आंगीरास बुदु साधु रज सैप आत हैर ससर पीनिन सन सिंधुआ तुंदुर अवबोध कला सिवहारी माग तिलो तिलक पिन हरि पार कियू मरु पार दा निवन सासर गिंदर गरु स्वामीने दहम रुवन वांदिमु बैठी बारे दायाद आई बुदु बान आ
ගානඳුරු එළිය කළේ ආර්ය මාගින් විත දියනා දහම් සත් ධර්මෙටයි හාද මල පූජකලේ තුන් ලෝක සතුන් සනසවන්න දහම් මාගට පිහිටුවන් සම්බුද්ධ සසුන රැකු සංගරුවේ නයි උජු පාටිපන්නවන් රට ජාතිය ආගම වෙනුවෙන් කහ සිවුරට පාන පුවන් අපි දැත නාලලේ තබාවන්දිමු අතියුත්තම සංගරුවන් පස්කම් සැප අතර පාණ්ඩොසෙව් රක සේවනේ රෙජු හදවතිනි කරුණා බර පිලිසරණේ තුන් ලොව පිදුම් දෙන තරමට පෙරසෙදුනේ සරණයි නිවන් දකිනාතුරු සංගරුවනේ සරණයි නිවන් දකිනාතුරු තුනුරුවනේ කවියක් වාගෙම සන්මුසු කරමින් මේ බණ පුවතට විරිඳු දහමට ලෙන්ගතු කවියකේ සුපාතල ලක්දිව අසංක කිවිඳු දහම් දෙසුම අර බන්නට ප්‍රථමව රබාන රස කර පොබෝදු බුදුන් දහම් සංග රුවන් නමදිනා අහන්න සදහම් විරිඳු අවසරයි නායක හඳුරවනේ අවසරයි පල්වත්තේ කුසල ධම්ම කා විශාරද යුගාසන සදහම් මණ්ඩපේ වැඩ සිටින අපේ හාමුදුරුවනේ බොහොම ආසාවෙන් ආපු ගමනක් සමහර මගේ ආදරණීය පින්වතුන්ට මාව මතක ඇති සමහර කෙනෙක් මාව නොදන්නවා ඇති ලියනෑගම තොරණ වසන ගණනාවකින් කරේ නැහැ ඒ නිසා ඔබේ ආදරණීය කවි මල්ලිට ඉන්න උනේත් නැහැ නමුත් ඒ හිතවත්කම් පළුදු නොකරගෙන මා වසර ගණනාවක් ආරක්ෂා කරගෙන ආවා ඒ සෙනෙහවන්තකමට අද වීරසිංහ අප්පච්චිගේ පින්පෙත් අනුමෝදන් කරන මේ උදාරතර ධර්ම දේශනාවට
මගේ ආදරණීය ඒ පවුලේ වැඩිමහල් පුතුන් දෙපළ සාරංග මගේ කල්යාණ හිතවන්තයා ඒ වගේම ඒ අම්මා ආරාධනා කරා. ඉතින් කාලකින් අහපු නැති තිලිජ්ජිවිල මල්ලිගේ විරිඳු ටික අද පළමු කොටම තුරුණුවන් වන්දනා කරමින් මා ආරම්භ කරනවා. බොහොම සංයමයෙන් සෙනෙහසින් අහගෙන ඉන්න. බිමක පිනලද දාරසිනේ මත අද සාර බිමක පිනලද දාරසිනේ මත අද පාර දිගේටම හෙන්න විරිඳු කියන්නද අද විරිඳු කියන්නද අද වඩන්න බව පාරමී කියා දිදී පැසොමි වඩන්න බව පාරමී කියා දිදී පැසොමි පුරා සසර කල්ප ගණන් බුදු හිමි පසුපස එමි බුදු හිමි පසුපස එමි අසන්න පෙර වාසනා ගුණ බර දම් දේශනා අසන්න පෙර වාසනා ගුණ බර දම් දේශනා නගන්න නුඹ සාදු හඬක් පින්වත හරි වාසනා පින්වත හරි වාසනා තේරුම් කර හරි තතු පැහැදුව දම් මිනිමුතු තේරුම් කර හරි තතු පැහැදුව දම් මිනිමුතු සවනක් නගරස් පාමුල පෙන්නමි ගුණ මා සතු පෙන්නමි ගුණ මා සතු පින්නා හරි වරණය කරන්ට බව තරණය පින්නා හරි වරණය කරන්ට බව තරණය සම්මා සම්බුදුන් වන්දිමි ඒකයි පිළිසරණය ඒකයි පිළිසරණය අංගී රස රැස් වෙදී කාගෙත් පව් මල සිඳේ අංගී රස රැස් වෙදී කාගෙත් පව් මල සිඳී තුන්ලෝ රජිඳුනි භගවත් ළඟ මගේ දෙදන්නම වදී ළඟ මගේ දෙදන්නම වදී සංසාරෙන් පන්නනා සිව් හරි මග පෙන්නුනා සංසාරෙන් පන්නනා සිව් හරි මග පෙන්නුනා පන්සිල්වත් රැක ගන්නක් දෙසුව දහම් වැටුණා දෙසුව දහම් වැටුණා අරහත් වගින් දෙසු සයුරක් පින් පැන්නිසු අරහත් වගින් දෙසු සයුරක් පින් පැන්නිසු සෙවණක්මය සිරි සදහම් තිලෝවක මුනිඳුට පසු තිලෝවක මුනිඳුට පසු දුන්නා සවි හඬ ගගා ධම්මා රසයෙන් පොඟා තිසෙම සදහම් රුවනට වඳිනෙමි බිම දන ගගා වඳිනෙමි බිම දන ගගා කිය වාසනා වී කුසලට නොව පනා පිංකිත කිය වාසනා වී කුසලට නොව පනා තිලෝවක් සනසන කහවත පිරිසිදු බව වැටුණා පිරිසිදු බව වැටුණා
සංගරුව රැක ගන්නෙමි වස්තුව දන් දෙන්නෙමි සංගරුව රැක ගන්නෙමි පවක් නොකළ නම් සසරේ මමත් මහාන වෙන්නෙමි මමත් මහාන වෙන්නෙමි බුදුන් දහම් සංගරුවන් හිස මුදුනින් පිළි අරන් බුදුන් දහම් සංගරුවන් හිස මුදුනින් පිළි අරන් පිංකෙත පුරවන ගමන් දකිනෙමු අප අමනිවන් දකිනෙමු අප අමනිවන් දකිනෙමු අප අමනිවන් පළමුව වෙහෙරේ නාසමිඳුන්නේ අවසර පාද වඳින්තත් මේ කවි බණ පාද එළියගෙනේවි දියුණුවේ පාර කියන්තත් ඕනෑ සමිඳුනි බණ අරඹන්නට පළමුව මේක කරන්තත් වඩින්ට ආරාධනා කරනු මැන තිදස පුරේ දෙවියන්ටත් සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා මීට පසුව බණ මඩුවේ ඔබේ කසු කුසු හඬ නොමැත අස්වද්දානෙන පුරවමු දහමින් හදවත් කමත ස්වාමිනේ මගේ හිතේ පැනයකි ඉවසුම් නොමැත කුමක්ද අද මේ පිරිසට දිසනා සදාම් පුවත ඕදං ජහේ විප්පජ්ජේය මානං සංයෝජනං සබ්බ මතික්ක මෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුප්පත්තේ දුක්ඛාතේ යමෙකු ක්‍රෝධය මාන්නය අප්‍රමාදීව අත්හරින්නේද කාමුක බන්ධනයන්ගෙන් ඈත් සිටින්නේද නාම රූප ආදී අසාර කෙලෙස් මත නොඇලෙන්නේද ඔහු දුක් කරදර කරා නොපැමිණේ ධම්මපදය කෝද වක්කය සාදුනාදයක් පවත්වමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපේ සිත පිළිබඳව විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට.
පබස්සර මිදම් වික්කවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අපේ මේ සිත ඔබේ මේ සිත හරියට ප්‍රභාස්වර. ඒ ප්‍රභාස්වර මොන කාලෙද? මුල් යුගයේ. මුල් යුගය කියලා කියන්නේ අපි මේ ලෝකෙට ඉපදෙච්ච පුංචි කාලේ අපි කාගේත් හිත හරියට සුදු රෙද්දක් වගේ. ප්‍රභාස්වර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨි. පිටින් එන බාහිරව එන උපක්ලේශයන් නිසා ටික ටික මේ හිත කිලිටි භාවයට පත් වෙනවා. හරියට පින්වත්නි අපි අද සුදු රෙද්දක් වැලකට දාලා තව සතියකින් ඒ සුදු රෙද්ද ගෙට ගත්තොත් අපි අද දාපු සුදු රෙද්ද නෙවෙයි තව සතියකින් ගෙට අරගන්න. අද දාපු ලස්සන සුදු රෙද්ද සතියක් යනකොට මේ පරිසරයේ තියෙන දූවිල්ල නිසා පරිසරයේ තියෙන විස බීජ නිසා අපි අද වැලකට දාපු සුදු රෙද්ද සතියක් යනකොට අපාට ගහනවා. කහ පාට වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් භික්ඛවේ චිත්තං. මහණෙනි මේ සිත ප්‍රාථමික අවධිය ගත්තට පස්සේ හරිම ප්‍රභාස්වරයි. හරිම පිරිසිදුයි. හරිම පැහැපත්. ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨි. පිටින් එන බාහිරව එන උපක්ලේශයන් නිසා අපේ හිත හැමෝගෙම හිත කිලිටි වෙලා උපක්ලේශයන්ගෙන් ඒ වගේම තමයි තරහවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අපේ කාගෙත් හිත කිලිටි වෙලා තියෙනවා. එනිසා අද ඔබට මේ බණ කතාවෙන් කියන්නේ උපක්ලේශයන් අපේ හිතවල තියෙනකොට අපි දන්නේ නැතුව කොතනටද අරගෙන යන්නේ කියලා. එසේනම් මම අපේ කිවිඳුන්ට ආරාධනා කරනවා මේ උතුම් යුගාසන කවිවරුන් සදහම් මණ්ඩපයට සමාරම්භයක් ලබා දෙන්නට කියලා ඈත අතීතේ දඹදිව් තලාවට අපි හැමදෙනාම එක් කරගෙන ගිහින් විරුඳුවෙන් මේ කතාව ආරම්භ කරන්නට කියලා අපේ කිවිඳුන්ට ආරාධනා කරනවා. හැමදෙනාම ශබ්ද නගලා සාදු නාදයක් පවත්වලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. සිත කය වචනය එක්තෙන් කරගනිමින් තුම්පලේ බොදු පිරිවර සනසාලමි දහම් මසන පන්සලේ මහා කස්සපයි රහතුන් එදවස දඹදිව් තලේ බවුන් වඩන්නයි තිප්පලි වනයට පිය මංකලේ අවැසි කරදරෙන් තොරව උත්තම සම්බුදු බණේ විලසින් දන් පින් රැක්කා ලැබ සංසාරික පිනේ සාමණේර හිමිවරු දෙනමකි රහතුන් වැඩි තැනේ එකිනෙකාට පරස්පරයි ඒ දෙදෙනාගේ ගති ගුණේ ළමාවියම කෙලිලොල් මුදු කෙනෙකුට බණ දහම හුරුය සුවචයි කරුයි එනම නැතේ වංචාව බොරුය තවත් හිමි නමක් සිටියා පෙරව් සිවුරටත් නිගරුය දඟයි අකී කරුයි අලස වගේම මානයට බරය පින්සුසුවඳ හමා ගියා ඒ උත්තම සිවුරු තුනි මහා කස්සප මහරහතුන් වැඩ සිටි තිප්පලි වනේ මොනවද වැඩ එදවසේ දිනමට හිමි පැවැරුණේ පැහැදිලි කර
දෙනවද කවියෙන් අපේ ආමුදුරුවනි පැහැදිලි කර දෙනවද කවියෙන් අපේ ආමුදුරුවනි මහරහතුන් හට පැන් පහ සුවසාදන්න උනුදිය සාදන්න ඕනි දර අහුලන්න කීකරු පොඩි නාමට නොහැක මගහැර ඉන්න අනේකා ආලසයි නොම එයි උදව් කරන්න ගිනි අවුලා දිය උණු කෙරු වද හැමදාම අනේකාගෙන් කිසි සහායක් නැත හිමිවීම හුරු කල හින්දා සංතාපය ඉවසීම හොඳ නෑ සිතුවා මේ කේලම පැවසීම කිසි දෙයකට සමගිව එකමුතු නොනාට කපටි සිතක් තිබුණා ඔහු මහාන උනාට දිය උනුවන විට සහායක් නොමැතිව ඊට සිදු කළ දේ පැවසිය හැකි වේද කවියාට පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී කියන වනයේ ගල් ගුහාවක පන්සලක් හදාගෙන තවත් පොඩි හාමුදුරුවෝ දෙනමක් එක්ක ජීවත් වුණා. පින්වත්නි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟ හිටපු මේ පොඩි හාමුදුරුවෝ දෙනමගෙන් එක පොඩි හාමුදුරුවෝ කෙනෙක් හරිම කීකරුයි. අනිත් පොඩි හාමුදුරුවෝ හරිම අකීකරුයි. කීකරු පොඩි හාමුදුරුවෝ වත් පිළිවෙත් ඉටු කරනවා, බණ දහම් පාඩම් කරනවා, වතාවත් සිද්ධ කරනවා. අකීකරු පොඩි හාමුදුරුවෝ පින්වතුනි වත් පිළිවෙත් සිද්ධ කරන්නෙත් නැහැ, බණ දහම් පාඩම් කරන්නෙත් නැහැ. ඉතින් හැමදාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ස්නානය කරන්න පැන සෝදානම් කරන්නේ කවුද? අර කීකරු පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ බොහොම මහන්සියෙන් පැන් ටික උණු කරලා ස්නානය කරන තැනින් ගිහින් තියෙනවා. ඉතින් හැමදාම මේ කීකරු පොඩි හාමුදුරුවෝ තමයි මහරහතන් වහන්සේට පැන් සූදානම් කරන්නේ, පැන් උණු කරන්නේ. ඉතින් හැමදාම මෙහෙම කරන පොඩි හාමුදුරුවන්ට ලොකු ගැටලුවක් තියෙනවා.
පැන්ගුණු කරන පොඩි හාමුදුරුවන්ට මහරහතන් වහන්සේට පැන් සූදානම් කරාට පින්වතුනි ලොකු ගැටලුවක් තියෙනවා. මම අපේ අසංක කිවිඳුන්ට ආරාධනා කරනවා කීකරු පොඩි හාමුදුරුවෝ පැන්ගුණු කරනවා අකීකරු පොඩි හාමුදුරුවෝ මොනවද කරන්න කියලා පින්වත් ඔබට විරුඳුවෙන් පහදන්නට සාදු නාදකුත් පවත්වලා. පැහැනාතුරු බුබුලු නගා ගෙහි ගෙහි කීකරු හිමි සඳවේසුනි හැම දිනකම නැහි නැහි හැම දිනකම නැහි නැහි කිසි දෙයකට උදව් නොකොට අලස කමින් සිටි කෙනා කපටි කමින් පැසසුම් ලයි රහතුන්ගේ සිත් දිනා රහතුන්ගේ සිත් දිනා පෙන් කෙන්ඩිය උදුවන තුරු සැඟවී සිට කොයි හරි ඔහි කීවේ රහතුන් හට සමිඳුනි දැන් පැන් සරි සමිඳුනි දැන් පැන් සරි හැම දිනකම දරදිය ඇද වෙහෙස කුණේ තව කෙකි අවසානයේ හොඳම ලකුණු එකතු කළේ වෙන කෙකි එකතු කළේ වෙන කෙකි මේ වගේ රහතුන්ට මෙම කිව්වොත් වෙයි කෙලමක් කීකරු හිමි සඳ හිතුවා උගන්වන්ට පාඩමක් උගන්වන්ට පාඩමක් අවසරයි අපේ හාමුදුරුවෝ මේ කීකරු සුවච පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේ පැහැදිලි කර ආකාරයට සෑම දිනකම දරදී ඇදලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පෙන් පහසු වෙන්නට උණුදිය සූදානම් කළා. අනිත් පොඩි හාමුදුරුවෝ මේ කිසිවකට උදව් කරන්නට ආවේ නැහැ. නමුත් කොහේ හරි තැනක සැඟවිලා ඉඳගෙන පෙන් කින්ඩියේ බුබුලු නගමින් පෙන් පහසුවට සූදානම් වන තැනට පෙන් කින්ඩිය උඩුවනවා දැකලා මේ පොඩි හාමුදුරුවෝ විගසින් ගිහිලා මහා කාශ්‍යප රහතන් වහන්සේට කියනවා ස්වාමීනි දැන් පෙන් පහසු වෙන්නට පුළුවන්. නමුත් මේක සූදානම් කළේ වෙනකේ උදව් කරන්නටවත් සිතුවිල්ලක් ගන්න තිබුණු අනිත් පොඩි හාමුදුරුවෝ මහා කාශ්‍යප රහතන් වහන්සේට මේවක සැලකලා දවසක් හැමදාම මේ කිවසන්ට බැරි නිසා මේක කේලමක් විදියටත් කියන්නේ නැහැ කියලා හිතලා ක්‍රියාවට ඔප්පු කරලා හොඳ පාඩමක් උගන්වනවා අකීකරු පොඩි හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවෝ අපට පැහැදිලි කර දෙන්න අවසරයි. ආයෙත් දිනක් සවස පෙන් පහසුවට විගස දිය උණු කරන්නටය කීවේ කීකරු සමිදු වෙහෙස වන නමුදු නැත අනේකා එහිමිට උදව්වට ආවේ ඉවසා සිටිය නමුදු ඒ අලස ගතේ පුරුදු පහ කරන්නයි ඕන වූයේ අද පාඩමක් ඉගෙන ගත හොත් යලිත් වැරදි නොකරාවි අලස වේ ආයේ උණු වී පැහුන වතුර හංගා තබා තැනක හිස් බඳුන ගිනි මැලෙම තැබුවේ ජල බඳුන නෙත නොදොටු කපටි
පෙර පුරුදු විලසින්ය හිමිට ආඬ ගෑවේ විලසින්ය හිමිට ආඬ ගෑවේ. පින්වත්නි දැන් ඉතින් හැමදාම රහතන් වහන්සේට පැන් උණු කරන්නේ කවුද? අර කීකරු පොඩි හාමුදුරුවෝ. හැබැයි උන්වහන්සේ මහන්සි වෙලා පැන් ටික උණු කරලා ස්නානය කරන තැනින් ගිහින් තිව්වට පස්සේ මේකට පෙනී ඉන්නේ කවුද? ඔව් අර මොකුත් නොකරන අකීකරු අලස පොඩි හාමුදුරුවෝ. ඉතින් මේකට අර කීකරු වැඩ කරන පොඩි හාමුදුරුවන්ට හරිම දුකයි. මම තමයි මහන්සියෙන් වතුර උණු කරන්නේ. හැබැයි නිකන් ඉන්න කෙනෙක් තමයි ගිහිල්ලා පෙනී ඉඳලා ලකුණු ගන්න. දැන් අපිට උනත් ඔය දුක ඇති වෙනවානේ. අපි හොඳ දෙයක් කරනවා හැම නරක දෙයක් නන් නෙවෙයි. හොඳ දෙයක් කරනවා නම් අපි අපේ ජීවිතයේ හොඳ දෙයක් කරනවා නම් ඒකට වෙන කෙනෙක් පෙනී ඉන්නවා නම් අපිට දුකක් ඇති වෙනවා. ඉතින් පොඩි හාමුදුරුවන්ටත් එදා මේකට දුකක් ඇති වුණා. කල්පනා කරනවා මේකට මොකක් හරි විකල්පයක් යොදලා මහරහතන් වහන්සේට මේ කරන නරක වැඩේ අතට අල්ලලා දීලා මේ පොඩි හාමුදුරුවන්ට දඬුවමක් කරන්න ඕනේ කියලා. එක දවසක් මොකද කළේ? වතුර ටික උණු කරලා උණු කරපු වතුර ටික වෙනම වාජනයකට දාලා හංගලා තියලා පැන් මුට්ටියේ පැන් උණු කරපු මුට්ටියේ වතුර ඩීංගක් තියෙන ඇරලා පැත්තකට වෙලා බලාගෙන හිටියා. අකීකරු පොඩි හාමුදුරුවෝ සැතපීලා ඉඳලා එදත් ඇවිල්ලා බලනවා වෙලාවට වතුර ටික උණු කරලාද කියලා. බලනකොට පේනවා මුට්ටිය දුම දදා තියෙනවා. අපි බලමු දැන් මේ අකීකරු පොඩි හාමුදුරුවෝ මොකද්ද කරන්න සූදානම් වන්නේ කියලා අපේ කිවිඳුන්ගෙන් අහලා කවුරුත් ශබ්ද නගලා සාදු නාදකුත් පවත්වලා. ගෝල දෙනම සමගිව පෙන්සල් සායති බවේ සිතු කස්සප තිරුන් වඩි ලබන්න උණු පෙන්සුව සිතු කස්සප තිරුන් වඩි ලබන්න උණු පෙන්සුව ලිපගිනි ඇවිලෙයි අසේ සිතයි බඳුනේ දිය පැසේ පෙන් කලයට හිස යමුවා ඔහු තුනු දව් කළ ලෙසේ පෙන් කලයට හිස නැමුවේ ඔහු තුනු දව් කළ ලෙසේ හිස් බඳුන කිලිගලේ දිය බිඳුවක් නැහැ බොලේ ලැජ්ජාවෙන් ගැහෙයි බියෙන් කවුද එහෙම සිදු කළේ ලැජ්ජාවෙන් ගැහෙයි බියෙන් කවුද එහෙම සිදු කළේ කෝපෙන් නැහැ වාජනේ දැන් හරියයි කීවනේ රහතුන්ටත් වැටුණාය මොහුගේ කපටි කාරණේ රහතුන්ටත් වැටුණාය හිමිගේ කපටි කාරණේ. ඉතින් අපේ හාමුදුරුවෝ අර කියපු විදියටම ක්‍රියාවෙන් මේක මහරහතුන් වහන්සේට ඔප්පු කරනවා කියලා එදා ඔබ වහන්සේ පැහැදිලි කර ආකාරයට උණු වෙච්ච වතුර ටික වෙන භාජනයක සංගවලා හිස් භාජනය විතරක් ලිග්ගලේ දුම්දමමින් තවන්න තැබුවා. වෙනද වගේම අකීකරු මාන්නයක් තියෙන පොඩි හාමුදුරුවෝ මහරහතුන් වඩම්මවාගෙන එනවා ස්වාමීනි පෙන් පාසුවෙන් අපි පෙන් සූදානම් කරා කියලා. ඇවිල්ලා වෙනද වගේම දුම් දමා තිබෙන පෙන් කින්ඩියට හිස යොමනවා. වතුර බිඳුවක් නැහැ. ඔව් කල්පනා කරනවා ඇයිද මෙහෙම වුනේ? කවුද මෙහෙම සිදු කළේ? වතුර තිබුණනේ. දැන් ඇයි වතුර නොතිබෙන්නේ කියලා.
මහරහතන් වහන්සේට පැහැදිලි වෙනවා. මෙතන සිදු වෙලා තියෙන්නේ කපටි කාරණයක්. මොහු මේ පැන්නු සාදන්නට උදව් කරලා නැහැ. මම මොහුට අවවාද කරන්න ඕන කියලා අපේ හාමුදුරුවනේ පැහැදිලි කරනවා. ඒ කාරණා අවසරයි. මේ සියලුම කරුණු සැඟවි සිතං බලා කේකරු සුවච හිමි තම හඬ අවදි කළා ස්වාමිනි හැමදාම තනියෙන් වෙහෙස වෙලා දෙයවුණු කලද මේ හිමි නැත උදව් වෙලා කෙලම් නොකී වේසොහොයුරු දහම නිසයි කපටි වගේම හිමියනි මේ හිමි ආලසයි දැන්වත් හැදෙන්නට මේ පාඩමම යසයි එදිනත් ගාරෝහිමිට උණු පෙන් සුවසලසයි පොඩි හිමියනේ නුඹ හරි මග යන්නෝනේ මේ බුදු සසුනේ බොරුවට ඉඩ කඩනෑනේ වංචාවෙන් ලබන කිසි දිනු මක් නෑනේ මේවා හිත් ගන්න නැතිනම් දන්නෝනේ පින්වත්නි එදා වතුර මුට්ටියේ පැන් දුම දානව දැකලා මේ පොඩි හාමුදුරුවෝ දුවලා ගිහිල්ලා මහරහතන් වහන්සේට කතා කරනවා ස්වාමීනි පැන් සෝදානම් කරලා තියෙන්නේ ඇවිදින් ස්නානය කරගන්න කියලා. හැබැයි රහතන් වහන්සේ වැඩම කරාම පැන් වාජනයේ පැන් තිබුණේ නැහැ. උන්වහන්සේ පොඩි හාමුදුරුවන්ගෙන් අහනවා කෝ ඔබ වහන්සේ මට ස්නානය කරන්න අඬ ගැහුවට මේ වාජනයේ පැන් නැහැ නේ. දැන් පොඩි හාමුදුරුවෝ හොඳටම බය වෙලා කල්පනා කරනවා මේ මොකද්ද වුනේ කියලා. ඉතින් මේක බලන් හිටපු අර කීකරු වතුර උණු කර පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා රහතන් වහන්සේට සියලු විස්තර කියනවා. ස්වාමීනි හැමදාම ඔබ වහන්සේට පැන් උණු කරන්නේ මම. හැබැයි මේ පොඩි හාමුදුරුවෝ තමයි ඇවිල්ලා පෙනී හිටියේ. අද මම උණු කරපු පැන් ටික වෙනම වාජනයකට දාලා අරන් තියෙනවා. අදත් වෙනද වගේම පුරුද්දට මේ පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේට ඇවිල්ලා ස්නානය කරන්න අඬ ගැහුවා. මං අන්න පැන් ටික සූදානම් කරලා තියෙනවා ඔබ වහන්සේ ඔහොමම වැඩ ඉන්න මං ඉක්මනට පැන් ටික ගෙනල්ලා ස්නානය කරන්න සූදානම් කරලා දෙන්න. ඉතින් මහරහතන් වහන්සේ මේක අහපු ගමන් පොඩි හාමුදුරුවන්ට අවවාද කරනවා පොඩි හාමුදුරුවනේ තමන් කරන දෙයට පමණක් පෙනී සිටින්න. අනුන් කරන දෙයකට පෙනී සිටියා කියලා තමන්ට ලැබෙන දෙයක් නැහැ. නිසා කියනවා තමන් කරන දෙයකට පමණක් පෙනී සිටින්න. ඉතින් මෙහෙම කියලා අවවාද කළා රහතන් වහන්සේ ස්නානය කරන්න වැඩම කරනවා.
රහතන් වහන්සේ අවවාද කරපු ගමන් මොකද වෙන්නේ? අර පොඩි හාමුදුරුවන්ට හොඳටම කේන්ති යනවා. පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා ලොකු හාමුදුරුවෝ කවුද මට අවවාද කරන්නේ? මම කරපු දේ තමයි හරි. උන්වහන්සේට බෑ මට අවවාද කරන්න. මෙහෙම මාන්නයකින් කේන්ති යනවා. පොඩි හාමුදුරුවෝ තීරණය කරනවා අද මට බැනපු එකට හෙට මම මොකද කරන්නේ? හෙට මම මොකද කරන්න කියලා අපි අපේ කිවිඳුන්ගෙන් අහලා බලමු. පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවෝ බැන්නට පස්සේ ඊළඟට ගන්න තීරණය මොකද්ද කියලා වරද හදා ගන්න නැතුව මාන්නයෙන් ගන්න තීරණය මොකද්ද කියලා පින්වත් ඔබට පහදන්න අපි අපේ කිවිඳුන්ට ආරාධනා කරමු. සාදු නාදකුත් පවත්වලා වංචාවෙන් දිවි දිනන්න බැරි බව පැහැදිලි නේද? කපටි කමයි අලස කමයි ඔබවම නසනවා නේද? එක මුතු කම නොමැති තැනක පෙරදුම මිස ජයක් වේද? කස්සප හිමි සාමනීර හිමිට තියයි ආවාද? වද්දාගෙන දෙන වදන් රිදෙන ලෙස බාලසිතේ ඇසත්තර කඳුරු කුලෝ ගන්නට හේතුවක් නැතේ. හොඳ කීමුත් තරහක් උපදී අනුවන බාලසිතේ තුරුණු සිතක දර දඬු බව නමාලිය මගක් නැතේ. නින්දාවක් උනයි සිතා මිතුරා අභියස දිනමට තරහින් පුපුරා සිටීවි පසකට වී උඩ උකමට. යන්නේ මම පිඬු සිඟමින් එට උදේ හිල් දන්නට බෙහෙතක් තියෙනවද ලෝයේ? සමිඳුනි උද්දච්ච කමට බෙහෙතක් තියෙනවද ලෝයේ? සමිඳුනි උද්දච්ච කමට. ඉතින් අපේ හාමුදුරුවෝ යාළුවා ඉස්සරහා මට ගොඩක් දොස් කිව්වා. මම තමයි හරිම දේ කළේ. නමුත් මට බැනුම් අහන්න ඕන. ලොකු හාමුදුරුවන්ගේ දේවල් මම අහන්නේ නැහැ. මම කරන්නේ මගේ ඒකමතික වැඩ. මම ආයෙත් නම් යන්නේ නැහැ. ඒ දිනමත් එක්ක පිඬුසිඟා යන්න. තුන් ඒලක් නොකෑවක් මම ඉන්නවා මේ ගල් ගුහාට වෙලා කියලා. එදා පිඬුසිඟා වඩින්නේ නැහැ කියලා බලවත් තීරණයක් ගන්නවා. බලමු. ඒ තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියලා අපේ හාමුදුරුවෝ පැහැදිලි කරන්න. පොඩි හාමුදුරුව නේතාව නිදිද නොකීවාට ගත රෝවැළඳීද උදේ දානේ වේලත් නේද පොඩි හිමි දැන්වත් නැගිටිනවාද කරුණා සහගත ලෙස ඇමතුවත් නොම නැගිටි හිමි දානේ ගෙනාවත් මානය අත් නොහරි මොක කීවත් බොල් වී කරල් නොනැමුනි කවදාවත්
සුවදා දනට වඩින්නට පිඩෝ සිංගමින් පීට වේ ගොස් ගෙන්ගෙට අඬ ගැහුවද කුස ගිනි නැහනේ මට කියායි උඩඟෝවේ කපටේ කාමක් පිට පින්වත්නි පොඩි හාමුදුරුවෝ තීරණය කරනවා ලොකු හාමුදුරුවෝ මට අවවාද කළාට හෙට ඉඳන් මම යන්නේ නැහැ පිණ්ඩපාත කියලා. ඉතින් ඊට පහුවෙන දවුදේ මහරහතන් වහන්සේ මේ අකීකරු පොඩි හාමුදුරුවන්ට අඬ ගහනවා පිණ්ඩපාතේ වඩින්න. යනවද පිණ්ඩපාතේ? නෑ. ලෙඩ වෙච්ච විදිහට ඇඳට වෙලා සැතපීලා ඉන්නවා. මහරහතන් වහන්සේ කීකරු පොඩි හාමුදුරුවෝයි පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාත කරගෙන දානි අරගෙන පන්සලට වැඩම කරනවා. පන්සලට වැඩම කරලා අර පොඩි හාමුදුරුවන්ටත් අඬ ගහනවා දානි වළඳන්න වඩින්නට කියලා. වඩනවද දානි වළඳන්න? දානි වළඳන්න වඩින්නේ නැහැ. ඇඳට වෙලා සැතපීලා ඉන්නවා. දෙවෙනි දවසේ මහරහතන් වහන්සේ පොඩි හාමුදුරුවන්ට අඬ ගහනවා පිණ්ඩපාතේ වඩින්න යන් කියලා. එදා යනවද පිණ්ඩපාතේ? එදා යන්නේ නැහැ. එදත් ඇඳට වෙලා සැතපීලා ඉන්නවා. දැන් අපි අපේ කිවිඳුන්ගෙන් අහමු දැන් මේ පොඩි හාමුදුරුවෝ බඩගින්නේ ඉන්නේ. රහතන් වහන්සේ දානේ සූදානම් කරගෙන පිණ්ඩපාත කරගෙන ආවට මේ පොඩි හාමුදුරුවෝ වළඳන්නට වඩින්නේ නැහැ. අපි බලමු අපේ කිවිඳුන්ගෙන් අහලා මේ පොඩි හාමුදුරුවෝ දැන් දානේ සපය ගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ඊළඟට ගන්නේ කියලා සාදුනාදයක් පවත්වලා. පැදුරට කුසගින්න නොදැනුණට වෙලාව පහුවෙන කොට පිට උගුරට කොම නමුත් බෑ පරාද වෙන්නට පාත්‍රෙත් නැහැ මොකවත් දානෙට පාත්‍රෙත් නැහැ මොකවත් දානෙට නොකානො බීදන් වනවා උජාරුව ඒ දෙනමගේ මොකටද පුරසාරුව දැනුයි දැනෙන්නේ තියෙන අසීරුව බඩේ ගින්දරයි ලොකුම අමාරුව මුවකට හෝදාගෙන විත් විජහට එලි මහනට වැඩ ළඟ මැතිගේ පෑලට වැඩ දානය ලැබගෙන හනි හනිකට ලෙන තුල සිටියා නිදියපු විදිහට ලෙන තුල සිටියා නිදියපු විදිහට අසලම පැලකට කොස් ලැබූ දානේ මග සිට වැළැඳුව වග දන්නෝනේ නොකා නොබී සිටි ලෙස පුමානේ පෙන්නා නිදි පැදුරට වෙනවානේ පෙන්නා නිදි පැදුරට වෙනවානේ
අදහස් මත බේද තනාවී කිලිටි සිතේ තවමත් කෝපය දලුලාවී අදත් තනිව පිඬු සිඟ යන්නට සැරසේවී ගුරුවට ආයුෂ මදවක සීනෝ වැටේවී උත්තම බුදු සසුනට බැතියෙන් හද පේවී අසලම නිවසක පින්වත් උපාසිකාවී පොඩිමි පමණක් වඩිනවා දැක හද පේවී කස්සප රහතුන් නොවැඩිය හේතු අසාවී පින්වත් අම්මේ වස්සානේ කරදරය සෙම්පිත් නැවිලි රහතුන් අට හිස රදය බඩේ රුදාවකි දෙපයින් නැගිටිනු බැරිය පමා නොකර දන් පිළිගැන් ඌතුන් සරිය පමා නොකර දන් පිළිගැන් ඌතුන් සරිය අපේ හාමුදුරුවෝ පැහැදිලි කරාවා පළවෙනි දිනේ ලොකු හාමුදුරන් වහන්සේ පින්වත් ගිහින් එනකම් කුසගින්දරේ හිටියා වගේ හිටියා. නමුත් ඒක නෙමේ සිද්ධ වුනේ. රාතුන් වහන්සේ ලෙනින් පිටව ගියා තුජසම ගුවකට සෝදාගෙන ළඟම තියෙන පැලකට යනවා. ගිහිල්ලා Tamanට අවශ්‍ය පමණට පින්ඩපාතය අරගෙන ලෙනටත් දෙන්නේ නැතුව මග තියාගෙනම වළඳලා නොකා නොබී සිටියා වගේ වකුටු ගැහිලා නිදා ගන්න. දින දෙක තුනක් එහෙම කරා. එකම පාරේ යන්නත් බෑ. දෙවනි දවසේ වෙන පාරක යනවා කියලා ළඟම තියෙන පින්වත් උපාසිකම්මලයි ගෙදරට යනවා. එදා පොඩි හාමුදුරන්ගෙන් අහනවා වෙනදා මහා කාශ්‍යප රහතන් වහන්සේ සමග ඔබ දෙනම වඩින්නේ. ඇයි අද විතරක් ඔබ වහන්සේ? මේ අකීකරු මාන්නයට බර හාමුදුරුවෝ මුසාකයන්ටත් පෙළඹුණා. රහතුන් වහන්සේට හිසරදේ මේ දවස්වල වර්ෂාව නිසා සෙම්පිත් ඇවිලිලා ඒ මදිවට බඩේ රුජාවක් හැදිලා උන්වහන්සේ කිව්වා මට වඩින්න බෑ පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා දාන්නය පිළියෙල කරන් එන්න කියලා. අනේ මේ උපාසක අම්මා දුක හිතිලා අවශ්‍ය කරන බෙහෙත් ඖෂධත් ලොකු හාමුදුරන් වහන්සේට දානයක් වෙන්නෙන් වශයෙන් ලබා දෙනවා. එදාම ලොකු හාමුදුරුවෝ මහරහතන් වහන්සේ අර නිවසට වඩිනවා. බලන්න මොකක්ද වෙන්නේ කියලා අපේ හාමුදුරුවෝ පුරුදු පරිදිම ගල් ගුහාවට නොදුරු නුගසෙව නට වෙලා ලැබුණු දංපත ගිජුව රසයට කටට දෙකටට වළඳලා තිබුණ ඖෂධ කුමට නිරස අනේ අහකට විසිකලා අදත් බඩගින් නේම වාගේ සිටියා ගල්ලෙනටම වෙලා පුරුදු ලෙස පිඬු සිඟා වඩිමින් කාලයක් නොවේ දිය මගේ වඩින්නට හිතුණා කස්සප තෙරුන්ටත් කුදු මිට වගේ දොර කඩට ගොඩ උනා විතරයි හිසේ අත ගැසුණා ඇගේ මේ තරම්
සුව වුනේ කොහොමදයි හිමියනි මාගේ උදෑසන පොඩේ හිමියෝ වැඩියා කියාගෙන දුක් බාරපුවත් එයා මට ලෙඩ ගොඩක් කීවා නැගිට ගන්නට බැරි බවක් ඖෂධත් හැම කළා පිළියෙල අගුණයක් නොහැගෙන තවත් ඉතුරු කරගත දෙයක් නැතව නොදන්නෙමි වඩි නාබවක් වැටුණා කස්සප තෙරුන්ටත් මෙතන සිදුවී ඇතිදේ බොහොම පින්නව් සදාත් නෙව්වට ලෙඩට සීමද ගතිවිය සුවච හිමියනි පෙනේදයි සිදු කරපු දේ ලැජ්ජාපිය නැතිව හැදුනොත් සසර අඳුරේ මිලින වන එක නියතය මහරහතන් වහන්සේ දෙවෙනි දවසේ පිණ්ඩපාත වැඩියහම අර පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ? පාත්‍රයේ අරගෙන එදා වඩිනවා මහරහතන් වහන්සේට බොහෝම හිතවත් උපාසක අම්මා කෙනෙක්ගේ ගෙදරකට. ගෙදරට වැඩම කරලා කියනවා උපාසක අම්මේ මහරහතන් වහන්සේ බොහෝ සෙයින් ලෙඩ වෙලා. උන්වහන්සේ කිව්වා උපාසක අම්මට කියලා මෙන්න මේ දාන ටික සූදානම් කරන් එන්නටයි කියලා. පොඩි හාමුදුරුවෝ ආස දේවල් ටික උපාසක අම්මට කියනවා. උපාසක අම්මට බොහොම සතුටුයි. ඇයි රහතන් වහන්සේ අසනීප වුණාම දාන ටික අරගෙන යන්න පොඩි හාමුදුරුවෝ එව්වේ අපේ නිවසට. උපාසක අම්ම බොහෝම සතුටින් ඉක්මනින් දාන ටික සූදානම් කරලා පොඩි හාමුදුරුවන්ට දෙනවා. පොඩි හාමුදුරුවනේ මහරහතන් වහන්සේටත් පිළිගන්වලා ඔබ වහන්සේත් වළඳන්නට කියලා. අර දාන ටික ගෙනල්ලා මග තියාගෙනම දැන් ගහක් යට තියන් වළඳලා පන්සලට ඇවිල්ලා පිණ්ඩපාත නොගිය විදියට ඉන්නවා. එදා මොකද වෙන්නේ? මහරහතන් වහන්සේ වඩිනවර උපාසකම්මගේ නිවසට එදාම ඒ වෙලේම පිණ්ඩපාත කරගෙන යනවා. උපාසකම්ම දැක්ක දුරතියා මහරහතන් වහන්සේ නිවසට වැඩම කරනවා. උපාසකම්ම කල්පනා කරනවා පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා මහරහතන් වහන්සේ අසනීප වෙලා කියලා. ඉතින් මම ගෙදර තියෙන ඔක්කොම ටික සූදානම් කරලා මහරහතන් වහන්සේට පන්සලට යවුවා. මහරහතන් වහන්සේ වැඩියම උපාසකම්ම අර විස්තරේ කියනවා. අනේ ස්වාමීනි, ගෙදර හරියක කිසි දෙයක් ඔබ වහන්සේට පිළිගන්නන්න නැහැ. තිබුණු හැමදේම පොඩි හාමුදුරුවන්ගේ අතේ සූදානම් කරලා යවුවා. පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේට නැගිටින්නත් බැරුව හරි අමාරුවෙන් අසනීප වෙලා ඉන්නේ කියලා. ඉතින් මහරහතන් වහන්සේ කල්පනා කරනවා අනිවාර්යයෙන් අර පොඩි හාමුදුරුවෝ මේ නිවසට ඇවිල්ලා උපාසකම්මට බොරු කියලා දානි අරගෙන ගිහිල්ලා තියෙනවා. මහරහතන් වහන්සේ මොකුත් කියන්නේ නැහැ. ඇයි මේකේ ඇත්ත කතාව කිව්වොත් ලැජ්ජ කාටද? මහරහතන් වහන්සේටම තමයි. නිහඬව පන්සලට ඇවිල්ලා
මෙන්න මේ විදිහට පොඩි හාමුදුරුවන්ට මහරහතන් වහන්සේ අවවාද කරනවා. අපි බලමු අපේ කිවිඳුන්ට ආරාධනා කරලා ඊළඟට අපේ මේ කතාවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා සාදු නාදකුත් පවත්වලා. කස්සප රහතුන් සමගින් සුවච වූ ගුණෙති හිමිවරු දැන් සිදු සියලුම දේ දනිති. අලසව සැතැපි ඇති හිමි සඳ දුරු ගුණෙති අඬ ගස්වා ඔය දන්දී යහමග තනති. අඬ ගස්වා ඔය දන්දී යහමග තනති. දරුවෝ නුඹ කපටි කමින් මිදුනොතින් හොඳයි නුඹේ අනුවන කම නුඹටම නිරේ මග හදයි. සොහොයුරු හිමි සහ නුඹ එක වයසින් සමය ඕන කරන්නේ ආපත්නික මුතුකමය. පුමානය මඩ වගුරක ඉන්නක් වැනිය බොරුවෙන් කවදාවත් කිසිවක් බැහැදිනිය. දරුවෙකු ලෙස පිළිගනු මැන ලැබෙන නැන ඕවා වේලුණු පසු ඉරටුවවත් ගත නොහැකනවා. අපට හොරෙන් දන් පිළිගත් වග කනතිවා පොඩි වයසට නුඹේ ගති ගුණ නරකයිවා. නපුරුදු දන ගති දැන්නව තන්නයි කීවා හිමියනි මේ මනසට වැටහුණාද ඒවා. හිමියනි ඒ මනසට වැටහුණාද ඒවා. බලුවරිගේ උණ පුරුකේ දෑවත් ඇදය ඊට හපන් පසුවදියේ කිමි කළ හදිය. බලුවලිගේ උණ පුරුකේ දෑවත් ඇදය ඊට පපන් පසුවදී ඒ හිමි කළ හදිය. ඉතින් අපේ හාමුදුරුවෝ ඒ විදිහට මහරහතන් වහන්සේ බොහොම පැහැදිලි කරලා කිව්වා. එකමුතු කමක් නැතුව අධික මාන්නෙන් යුතුව මේ විදිහට බොරු කියනවා නම් ඔබ වහන්සේගේ ශාසනික ජීවිතේ කවදාවත් යහපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ අද සිටවත් මේ නැන ගුණධම් ආශිර්වාද අවවාද පිළි අරගෙන යහපත් සුචරිතවත් ජීවිතයක් ගත කරන්නට කියලා බලවත් ලෙස ඉල්ලීම් කරා, අවවාද කරා, අනුශාසනා කරා. නමුත් උන්වහන්සේගේ සංසාරිගත පවට උන්වහන්සේගේ මාන්නය අත්හරින්න කැමතුනේ නැහැ. උන්වහන්සේ ඉහළ කෙනෙක් ලබා දෙන වටිනා ඕදන් පිළිගන්නට කැමතුනේ නැහැ. අවසානයේ මෙහෙම තීරණයක් ගන්නවා. අපේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන්න. හිස අතගා බන කීවත් තේරුම් ගත් නපුරුවේ මානය පලඳනාව කිය මිනිසෙකු හට නොමේරුවේ. හිතට නොගන්නා කිසිවක් පිළිලය කිය උජාරුවේ. අනුවන මිනිසුන්ගේ කෙසේ වෙට නොනැමෙයි කසේරුවේ. පූරුවේ කළ පවක් නිසා කිරි කලයට ගොම තැවරේ ඉන්නේ තව මොහොතක්වත් ඇලලීගෙන කහසිවුරේ. කවුරුත් නැති කනිසමට ගිලි කෝප මඩ ගොහුරේ.
විනාශයක් සිදු කරන්න ගත් අනුවන මග කවරේ ගත් අනුවන මග කවරේ බින්දෙනා සුළු බඳුන් තිබුණි අතේ ඇඟිලි තරම් විතර ඒවා මහ පොළොවේ ගසා කුඩු කර දෙමුවා නිරතුරු ගිනිගත්තා ඇඳ ඇතෙරෙලි සිවුරු අඳන එක් කහු කර ගිනි තැබුවා විහාරයේ වෙන කිසිවෙකු නොමැති අතර පිනේද කළ පවක තරම් පයින් ගසා සසර පිනට විහාරයෙන් එළිය බසී යලි ආමග නොයන ලෙසට වැඩිය දුරක් නොයන්ට උනි මී ගවයෙකු පාර කොනට බැම්ම කඩන් දුව ඇවිදින් එන්නා පව් කරපු හිමිට එන්නා පව් කරපු හිමිට ඔහු ගව අං පහර වැදේ එතනම කලුරිය කලාය අවීචි මහ නිරය බලා ඇදගත් තේමිහි කත පලාය කල පාපෙට දිට්ට ධම්ම කර්මය සැලකුම් කලාය කිවිඳුනි දැන් මේ බණ අවසන් කරන්නටම වේලාය කිවිඳුනි දැන් මේ බණ අවසන් කරන්නට වේලාය පින්වතුනි මහරහතන් වහන්සේ අර පොඩි හාමුදුරුවන්ට අවවාද කරනකොට ඒ පොඩි හාමුදුරුවන්ට කේන්ති ගියා. පළවෙනි සැරේ වරද කරනවා වතුර ටිකකට. දෙවෙනි සැරේ වරද කරනවා බොරුවට දාන කියලා. බොරුවට දානි අරගන්න. රහතන් වහන්සේ මේවට අවවාද කළාම මේ හාමුදුරුව හදාගන්න සූදානමක් නැහැ. තමන්ගේ වැරදි දැකලා ඒවා පිළිගන්න සූදානමක් නැහැ. බොරුවට දානි අරගත්තාම ඒකට අවවාද කළාම මේ පොඩි හාමුදුරුව මොකද කරන්නේ? තීරණය කරනවා පන්සලට ගිනි තියන්න. ඊළඟ දවසේ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියහම මොකද කරන්නේ? පොඩි හාමුදුරුවෝ පොල්ලක් අරගෙන කුඩු වෙනවා කියලා හිතන තියෙන සියලුම බඩු වලට ගහලා කුඩු කරනවා. කුඩු වෙන්නේ නැති පිච්චෙන බඩු ඔක්කොම ගොඩ ගහලා පන්සලට ගිනි තියලා පොඩි හාමුදුරුවෝ පන්සල අතහැරලා වඩිනවා. ඉතින් පොඩි හාමුදුරුවන්ට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? පාරේ හිටපු හරකෙක් ඇනලා පොඩි හාමුදුරුව අපවත් වෙලා ගිහිල්ලා උපදින්නේ කොහෙද? අවීචි මහා නරකාය. පින්වත්නි ඔය ඇත්තෝ දැකලා තියෙනවා දැන් කුඹුරුවල ගොයම් පැහිලා හෙට ගොයම් කපන්න තියෙද්දි සමහර ගොයම් ගස් තියෙනවා හෙට ගොයම් කපන්න තියෙන්නේ. හැබැයි අදත් කෙලින්.
ගොවි අර කෙලින් තියෙන ගොයන් ගස් දැකපු ගමන් දන්නවා මේ කෙලින් තියෙන ගොයන් ගස් කෙලින් වෙලා තියෙන්නේ මොකක් නිසාද? බොල් නිසා කියලා. එතකොට පින්වත්නි මේ සමාජය තුලත් සමහර බොල් මිනිස්සු ඉන්නවා, හිස් මිනිස්සු ඉන්නවා. අවිනයෝ දිප්පති. ඒ මිනිස්සුන්ට වැරදි දේවල් කොහොමද පේන්නේ? හරි විදිහට. විනයෝ පටිබාහිය. හරි දේ කොහොමද පේන්නේ? වැරදි විදිහට. ඉතින් කවදාවත් හරි දේ පිළිගන්න, හරි දෙයට නැවෙන්න මේ මිනිස්සු සූදානම් නැහැ. ඇයි ඒ? ඇතුලේ මොකොත් නැතුව ඇතුල හිස් නිසා. ඉතින් මේ පොඩි හාමුදුරුවන්ටත් අවවාද කරන්න මොකද වෙන්නේ? හොඳටම කේන්තියක්. කේන්ති ගිහින් අවසානයේ ප්‍රතිඵලය තමයි පොඩි හාමුදුරුවෝ පන්සලට ගිනි තියලා පන්සල අතහැරලා යන්නට අවසානයේ කරපු පාප කර්මයට හරකෙක් අනින මේ පොඩි හාමුදුරුවෝ අපවත් වෙලා කොහෙද ගිහිල්ලා උපදින්නේ? අවීචි මහා නරකාදී. ලස්සන බණ කතාවක් මතක් වෙනවා. ඔය ඇත්ත අහලා ඇති ධර්මාශෝක අධිරාජය. ධර්මාශෝක අධිරාජයා කියලා කියන්නේ කවුද කියලා මම හිතන්නේ හැමදෙනාම දන්නවා. 84000ක් ධර්මස්කන්ධයේ වෙනුවට දඹදිව තලාව පුරාවටම 84000ක් පන්සල් හදනවා. පන්සල් හදලා ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අහනවා, හාමුදුරුවනේ දැන් මම ශාසනයේ අයිතිකාරයෙක්ද කියලා. හාමුදුරුවෝ කියනවා රජතුමනි ඔබතුමා ශාසනයේ අයිතිකාරයෙක් වෙන්නට නම් ඔබේ ලෙයින් ජාතක වෙච්ච දරුවෙක් ශාසනයට පූජා කරන්න ඕනේ කියලා. ධර්මාශෝක රජතුමා මොකද කරන්නේ? එක්කෙනා වෙනුවට දෙන්නම ශාසනයට පූජා කරනවා. කවුද දෙන්න? මිහිඳු හාමුදුරුවෝයි සංඝමිත්තා තෙරණිය. දෙන්නම ශාසනයට පූජා කරලා රටවල් 9කට බුද්ධාගම යවනවා. 3 වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරලා. එතුමාගේ වියදමින්, එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි 3 වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නේ. 84000ක් ධර්මස්කන්ධයේ වෙනුවට 84000ක් පන්සල් හදලා දුවයි පුතයි මහාන කළා. රටවල් 9කට බුද්ධාගම යවලා ධර්මාශෝක අධිරාජයා පින්වත්නි මරණයෙන් පස්සේ කොහෙද ගිහිල්ලා ඉපදුනේ? තිරිසන් අපායේ. කවුරු වෙලාද? පිඹුරෙක් වෙලා. චුල්ලතිස්ස මහරහතන් වහන්සේ බලනවා මෙච්චර පින් කරපු රජතුමා මරණයෙන් පස්සේ කොහෙද ගිහිල්ලා ඉපදුනේ කියලා. බලනකොට පේනවා ධර්මාශෝක අධිරාජයා තිරිසන් අපායේ පිඹුරෙක් වෙලා ඉපදලා ඉන්නවා. චුල්ලතිස්ස මහරහතන් වහන්සේට මේක ප්‍රශ්නයක්. ඇයි? මෙච්චර පින් කරපු රජතුමා කොහොමද පිඹුරෙක් වෙලා ඉපදුනේ කියලා. දිවසින් බලනවා උන්වහන්සේ මේකට හේතුව මොකක්ද කියලා. බලනකොට පේනවා රජ්ජුරුව බොහෝම වයසට ගිහිල්ලා හාන්සි කුටුවේ බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. කුමාරිකාවක් වටාපතකින් රජතුමාට පවන්සල. නින්ද යන කුමාරිකාවගේ අතේ තිබුණු වටාපත ගිහිල්ලා මොකද වෙන්නේ? රජතුමාගේ මූණට වදිනවා. නින්ද ගිහිල්ලා සනීපෙන් හිටපු රජතුමා කේන්තියෙන් වියරුවෙන් අවදි වෙනවා. කුමාරිකාවගේ හිස ගසා දාන්න තරම් කේන්ති. ඇයට පවරපු වැඩේ හරියට කළේ නැහැ. කේන්තියත් එක්ක මරණයටපත් වෙනවා. වෛරය, ක්‍රෝධය, දැඩි ගතියත් එක්ක අර කුමාරිකාවත් එක්ක කේන්තියෙන් මරණයටපත් වෙනවා. අවසාන සිතුවිල්ලේ බලවත්කම නිසා ගිහිල්ලා උපදින කොහෙද? තිරිසන් අපායේ පිඹුරෙක් වෙලා. පොඩි හාමුදුරුවන්ටත් උනේ ඒ දේම තමයි. එතකොට අද ඔබට මේ බණ කතාවෙන් කියන්නේ අපි ළඟත් මේ නැමෙන්නේ නැති ගතිය, තද ගතිය, මාන්නය අපි හැමෝගෙම ළඟ තියෙනවා. ඒ නිසා ටික හරි මේවා දුරු කරගෙන මරණයට මුහුණ දෙන්නට උත්සාහ කරන්න ඕනේ. මොකද අපි කාගෙත් ළඟ මේ තද ගති, දැඩි ගති තියෙනවා. මේවත් එක්ක මරණයටපත් වුණොත් ඊළඟට අපි කොහේ ගිහිල්ලා මොන විදිහට කොතන උපදීද දන්නේ නැහැ. හැබැයි මේවා දුරු කරගන්න වැඩි කාලයකොත් ඇත්තේ
නෑ නේද? දැන් අපි හිතනවා අවුරුදු 80ක් ජීවත් වෙනවා කිව්වට පස්සේ මහා ලොකු කාලයක් කියලා. ඔය ඇත්ත බලන්න අවුරුදු 80ක් කියන්නේ දවස් වලින් හදලා මොන වගේ කාලයක්ද? දවස් කීයක්ද? දවස් 29200ක් තමයි අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒතර පුංචි කාලයක් තුළ තමයි අපි මේ හැමදේම කරන්නේ. අපි හිතන 80ක් කිව්වම මහා ලොකු කාලයක් කියලා. අවුරුදු 80ක් කියන්නේ දවස් වලින් හදුවොත් 365 වැඩි කිරීම 80 දවස් 29200. එතකොට ජීවිතේ දැන් 80කට ගණන් හදලා බලන්න අවුරුදු 70ක ඉන්න කට්ටිය තව දවස් කීයක් මම ජීවත් වෙනවද කියලා. එතකොට ඉබේම ඔය උපක්ලේශයන් තද ගතිය දැඩි ගතිය නැති කරගන්න පුළුවන්. නිසා මේවා නැති කරගන්න වැඩි කාලයක් නෑ. ඉතින් අපි අපේ කිමුදුත් එක්ක අහලා බලමු කවියෙන් අපේ මේ බණ කතාවේ අපිට අවසානයේ මේක තුලින් අපේ ජීවිතවලට ගන්න තියෙන ආදර්ශය උපදේශය මොකක්ද කියලා සාදුනාදයක් පවත්වලා නිමා කරන්නට පළමුව අද බණ පුරවමු හිස් අවකාශේ කුමක්ද සමිඳුනි මේ කතිකාවෙන් අපට ලැබෙන උපදේශේ කෙවෙඳුනි මේ බාන පොවතින් විස්තර වත්මනටත් උවමනය මනාප අහගෙන සිටියොත් ගත හැක මුළු බණ පුවතේම ගුණය වැඩිහිටි කෙනෙකුන්ගෙන් ලැබෙන උපදෙස් පිළිගන්නට ඕනේ සරියුත් හිමි රාහුල හිමි දුන්නු උපදේසෙත් පිළිගත්තානේ තනිව කරන දේ එක මුතු සාන්ද නිවැරදි සහ එක්මන්ය මානය වැඩුණාම තමා වාටේ ඇතේ සියලුම දේවල් සුන්ය කෝපේතිනම් හදිසියට කොරා හිත්නත දාගන්නු බෑනේ අලස කමට හාමුදුරුවනි ලෝකයේ කිසි බේතක් නෑනේ ක්ෂණික කෝපයට ගන්නා තීරණ තමන්ටගෙන දෙයි පාඩු මෝඩකමේ දීග පළල මනින්නට මින්මක් නෑ ආඩි කොඳු අත්හල්ගත යුතු කෝප ආලසකම් මානය සහ තණ්හාව අත් නොහැරියොතින් ආයුෂ අල්පයි තමන් නසාවි තමාව පොඩි දරුවන් නම් වැරදි කරන්නේ ගොඩක්ම නොදන්න කමටයි සෙවුරු පෙරෙව්වත් පොඩි හිමිවරුන්ගේ
හදවත් මොලොකායේ සුමටයි කස්පරහා තුන්වාගේ ගුරුවරු ඉන්නවාද අද කාලේ අයිස් කිරින් දෙකකට ටෝකු ඇන්නාලු දායක කෙනෙක් දවාලේ තණ්හාමාන නම්බුව අතහැර දකින්න වෙහෙසේ මුනිවන සදහැසිතින් බාන ඇසූ ඔබ සැමටයි අපගේ ආරාධනය උත්තම මුනිබණ සුවන විදාල අද වගේ පිම්බාර දිනක ලියනෑගම කාල ගෙඩියාරේ සිටුවමි තෙලිදිය කවි පලක පවරකිත්තේ මහා සමිදුනි වෙහෙරේ දනට පිනට ඉඩ දුන්න ධර්ම දානයේ උත්තම පිනගෙන සසරේ මතු බුදු වෙන්න අද මේ පින්කාම සිදු කළ සැමවත් අගය කරන්නට ඕනේ වීරසිංහ පවුලේ වැදගත්කාම අහන්න කවියක් ගානේ වීරසිංහ පවුලේ හදවත වැනි ලේසුදු කිරි කල මෑණි මේ කල පින මාත නිරෝගී සුවයෙන් සතුටින් සැනසෙන්න ඕනි දරුවන් සතර දෙනෙකු හැදූ පියතුම සසරේ ගණන් දුර වෙනසේ අද කළ පිනගෙන අප්පත්චි මාතු අම්මා නිවනෙම සැනසේ වීරසිංහ අප්පත්චි ඉපැදෙන මියදෙන බව දුක සින්දා සැනසේවා උත්තම නිර්වාණී සාදු සාදු ආත්ම බැන්දා සැනසේවා උත්තම නිර්වාණී සාදු සාදු ආත්ම බැන්දා හිතවත් කිවිඳුනි බනට සවන් දුන් සිහි කර මේ සේවෝ පිරිස සෙත් පිං වඩවා නිවන් දකින්න තුරු මගඵල වෙයි සෙත් පිං වඩවා නිවන් දකින්න තුරු මගල මුද මේ විලස අයියලා දෙන්නයි අක්කයි මල්ලේ මව්පිය ගුණ
දම් දන්න ඔබ සුරකිත්වා පත්තිනි මෑණි උත්තම බුදු බව පතන මුල අමතක නැතේ කවි මල්ලි මාත කද ඔබ තොරණට ආවේ වසර ගණනකට පසු හමුවත් හිත ඇත ඔබගේ ගාව නමින් නමට කවි පද නොකියුවත් ලියනෑ ගම මිනිසුන්නේ ආයෙත් තොරණක් ඉදි කළ දවසක මේ කවි මල්ලි එන්නේ එකමුතුකම ගාමකට ඕනෑමයි ශක්තිය ලැබ ලැබ යෝද තොරණ කමිටුවේ සුමිතුරු සැමටම ලැබෙන්න ආශිර්වාද මේ හමුවීමට පාරතනුසා රංගට පින් සිදුවෙන්න මේ මහවේරේ ඔබ අපි කාරුත් එකටම නිවන් දකින්න හිතවත් කිවිඳුනි දායක පිරිසට දැන් බන මතකද මන්දා මේ බන පුවතෙන් පැනයක් විමසා බලමුද අපි ඒ හින්දා එහෙයි අපේ හාමුදුරුවනි ඒ පැනයට පිළිතුරු දෙයි නං හරි පිළිතුරු දෙන කෙනාට දෙනවා මංගානේ රසනාරං සාදුනාදයක් පවත්වමු පින්වත්නි දැන් අපි කවියකින් අද මේ ධර්ම දේශනාවෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා ඉතින් අපේ අසංක කංකානම් කිවිඳු තෑග්ගකුත් දෙන්නම් කියලා කිව්වා ඉතින් කවුරුත් හොඳට මේ කවිය අහගෙන ඉන්න ඕන කවිය ඇතුලේ ප්‍රශ්නය මොකක්ද කියලා තියෙනවා ඉතින් දන්න කෙනෙක් නැගිටලා පිළිතුරු දෙන්න ඕන එසේනම් අපි බලමු අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබගෙන් අපි විමසන ප්‍රශ්නය මොකක්ද කියලා මෙන්න මේ විදිහට මේ තුවක් බණ දේශාසන සුව නාමුදුසිත මාතකයේ තිබේදයි සැකහැර යුතුව ඇත පෙළේ බිඹු කලද සංවර බව වඩන ගත පැනයක්
ආසා බලමුද බාන ආහපු සිත යම් කිසි තැනක මේ කවිසා විරිඳු බානේ ගාථා ධර්මයක් ඇසුනා ස්වාමීනි ඒ මොන පොතක මොන කොටසේද පැනයගෙනේ අත උත්සලා හරි පිළිතුර කියනු මැනේ ඒ මොන පොතක මොන කොටසේද පැනයගෙනේ හරි අපේ ආමඳුරනේ ධම්මපදයේ කෝදවග්ගේන ගාථා රත්නයකින් තමයි අපි මේ දහම් කතාවද දේශනා කරේ. ඉතින් අපේ හාමුදුරන්ට මම බොහොම බැති සිතින් ආරාධනා කරනවා අසංක මල්ලිය මතක් වෙන්න නාරම් පැලයක් දෙන්නම් නාරම් හැදුන ගාලෙක මුළු ලියනෑගමටයි කලගෙඩියාරටයි බික බික ගානේවත් දෙන්න. අම්මේ ඉස්සරහට කවි බණ ආසාසිට අපගේ නිත්මානේ විමසුව පැනකට පිළිතුරු දුන්නානේ ලොකු ලොකු තෑගි දෙන්නට පොහොසත් නෑනේ ගමටම දෙන්න නාරං බික බික ගානේ ඔන්න දවසක ඊළං කන්න පොදු ගහක් දුන්නේ අපේ හාමුදුරුවනේ සමාවෙන්න නිමා කරන්නට සැරැසෙමු මෙලෙසින් සදහම් මණ්ඩපය සැමටම පින් පෙත් අත්පත් වේවා සවන යොමා සිටියේ සවන යොමා සිටියේ කවියෙන් කීවත් වචනෙන් කීවත් ලෝතුරු දහම එකයි ඔබට තියෙන්නේ තාලය අතහැර සාරය ගන්න එකයි සාරය ගන්න එකයි රට ජාතිය ගම සසුන රකින්න එක ඔබේ යුතුයකමක් තමයි ඊට වැසි ශක්තිය බුදු දහමින් දෙන එක අපේ කමයි දෙන එක අපේ කමයි යලි අප හමු විය හැකි මඟ පවසමි නොවන්ට කලබලයක් අවසර දෙනවා නම් හද පතුලේ අලවමි ලේබලයක් අලවමි ලේබලයක් මුහුණු පොතත් යහපතට යොදාගමු ඔබ අප සිහි නුවණින් අසංක කංකානම්ගේ ඇතෙහි තෙලිදිය විරිඳු වලින්
තෙලිදිය විරිඳුවලින් මුණු පොතින් දෙන කවි බණ සමගින් සමාජ සත්කාරේ කුසල ධම්ම හිමි පැලවත් තේවෙයි නම ඇති ආකාරේ නම ඇති ආකාරේ ඩයලොග් දුර කතනයේ අංකය දිය හැකියෝ නම වේනම් 53යි 250යි සහ 53යි එහෙනම් अब तेल पानी पूजावेन गरु हिमि संद प्रचलित वे हिमि संद වැඩ මා කන්නට නම් මේ අංකය වැදගත් වේ සෑම දිනකම සවස් 5 සිට ටීවී දම් සතරේ කුසල ධම්ම හිමිගේ පූජාවෙන් දසත පුරා පැතිරේ 52යි 596 බිංදුව පහෙන් නිමයි මොබිටෙල් දුරකථනෙට ඇමතු සඳ ඒ ගරු සමීඳ තමයි ඒ ගරු සමීඳ තමයි නිසංකල සහ සුජීව අයියලා පුතාලා ගම ගේලා චන්දන අයියලා සීපත් කරනිමි කඳ හිස නම් මාලා ගෞරවයෙන් හිස කඳ නම් මාලා සුජී අයියගේ කටහඬ මතකයි ඉස්සර පොඩි කාලේ අම්මා බත් ටික බෙදලා දුන්නා මතකයි ගෙයි සාලේ ඒ මතකය හදවතින් දරාගෙන අද අපි පිට වෙන්නම් තොරණක් කෙරුවොත් ආයෙත් සැරයක් පෙන්නන්නම් වන්නම් මං ඇවිදින් පෙන්නන්නම් වන්නම් ක්‍රෝධය මානය වෛරය අතහැර සතුටින් ඉන්න ටිකේ සහයෝගෙන් ඉමු මනුදන් වපුරමු ඇලලි නොසිට දුකේ ඇලලි නොසිට දුකේ තුනුරුවනේ සරණයි ඔබ සැමටම දහමට දීපු සවන් හැකි වේවා ඔබටත් මේ අපටත් එකටම යන්ට නිවන් මේ අපටත් එකටම යන්ට නිවන් හැකි වේවා ඔබටත් මේ අපටත් එකටම යන්ට නිවන්